කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සැමට සෙත් වේවා. සදහවතුනි, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා තදින්ම අල්ලගත්තු මේ ජීවන ගමන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන සත්‍යාවබෝධය පෙන්වා දුන්නේ අන් කවරෙකුවත් නෙවෙයි, අප ශාස්ත්‍රූ නායකයාණන් වහන්සේ. ඒ අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ නිර්මල නිකැලැල් සිරි සදහම් මාධූර්ය චාතුර්ය පැය 24 මුළුල්ලේම බෞද්ධ මාධ්‍යජාලය හරහා විසුරුවාලන අපේ වැඩසටහන් ගොන්නෙහි තවත් සුවිශේෂී වැඩසටහනක් විදිහට කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලන මෙකී වැඩසටහන අපි කැමති හඳුන්වා දෙන්න. ඉතින් මේ සියලුම වැඩසටහන් වලට තමන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් ලබා දෙමින් එදා බෝධිසත්ව ගුණෝපේත අපවත් වී වදාළ තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වුණු අති පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ගේ ඒ ක්‍රියාමාර්ගයන් ගමන් මාර්ගයන් නොපිරිහෙලා ඒ ආකාරයෙන්ම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යජාලය නම් වූ ලක් ඉතිහාසයේ මාධ්‍ය හැරවුම් ලක්ෂ්‍ය බඳ වූ බෞද්ධ නාලිකාවෙහි වර්තමාන නියමුවාණන් වහන්සේ සභාපතීන් වහන්සේ ලෙස කටයුතු කරන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ අදත් අපේ මේ සජීව වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාලා. අප ඊටාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව නායක ස්වාමින් වහන්සේ පිළිගන්නවා. සාදු සාදු සාදු. අසිරිමත් පින්කමක් අභිමුව ඉන්න අපි ඒ පින්කමේ කටයුතුත් යහුසුලුව ඉෂ්ට සිද්ධ කරන අතරවාරයේදී තමයි දහම්මැස්ස වර්ධනය කරන්නට මේ විදිහට ඔබේ නිවස්නට පැමිණෙන්නේ. ඉතින් අද දවසේදී ඒ මසසත් මනසත් ඔබේ දීප්තිමත් කරන්න අපි ගෙනෙන සූත්‍ර දේශනාව තමයි සංයුක්ත නිකායේ වංගීස වග්ගේ වංගීස සංයුක්තේ පවාරණ සූත්‍ර දේශනාව. ඉතින් අපි ඒ සූත්‍ර දේශනාව පිළිබඳව අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉනික්බිතිව එළඹෙන මාර්තු මාසේ 5 සහ 6 යන දෙදින කුසල ධම්ම නාහිමි අභිවන්දනා පින්කම පිළිබඳවත් අපි ඔබව දැනුම්වත් කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ අප සියලු දෙනා කෙරෙහිම කරුණාවෙන් මෙත්සිතින් යුක්තව මේ සූත්‍ර දේශනාව හඳුන්වා දෙමින් වැඩසටහන ආරම්භ කරන්නට ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්වතුනි, සහන්සිපත් කළා වගේ අද අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ වංගීස සංයුක්තේ වංගීස වග්ගයේ පවාරණ සූත්‍ර දේශනාව. කාල වේලාවත් ඉතිරි කරගන්නට අවශ්‍ය නිසා අපි සූත්‍ර දේශනාව දෙසට යොමු වෙමු. මේ සූත්‍ර දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ උතුම් මහා සංඝරත්නයටත් ඒ වගේම පින්වත් ඔබ හැම දෙනාටමත් මේ සූත්‍ර දේශනාවෙන් ඉස්මතු වන ධර්ම කාරණා කොහොමද ජීවිතයට ඒක රාශි කරගන්නේ, අපේ ජීවිතවලට ඒක රාශි කරගන්නේ කියන කාරණේ. එහෙමයි. පළමුවෙන්ම අපි පෙළ දේශනාවට එහෙම නැත්නම් සැකවින් සඳහන් වන පෙළ දේශනාවට යොමු වෙමු. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. එක් කලෙක භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි පූර්වාරාම නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේහි හැම රහත්හු 500ක් පමණ වූ මහත් භික්ෂංගන සමග වැඩවසන සේක.
එතකොට විසාකා මහෝපාසිකාව විසින් පූජා කරන ලද මිගාරමාතු ප්‍රාසාදයේ තමයි පූර්වාරාමයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙමයි. 500ක් පමණ භික්ෂුන් වහන්සේලා සමගින් වැඩ ඉන්නවා. ඒ වැඩ ඉන්න වෙලාවේ සමෙහි භාග්‍යතුන් වහන්සේ පුනුරැසි පොහොය වූ එදින වස් විසුද්ධි පවුරුණු පිනිස භික්ෂංගන විසින් පීවරණ ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති. එතකොට මේ පොහොය දවස පවාරණ පොහොය දවස. එදා දවස පවාරණ පොහොය දවස. ඒ කියන්නේ වස් සමාදන් වෙලා පවාරණය වෙන පොහොය දවස. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා ඒ දවසේ භික්ෂුන් වහන්සේලා සමගින් ඒක රාශි වෙලා පවාරණය වීමටයි සූදානම් වෙන්නේ. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ 500ක් භික්ෂංගන වූ භික්ෂංගන බලා භික්ෂූන් නැමතුසේක. මහණෙනි මම දැන් තොප පවරමි. මාගේ කායික වූ හෝ වාචික හෝ කිසිවකට තෙපි නොගාරහුද. එතකොට භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවා දැන් මේ වස් කාලය තුල. එහෙමයි. වස් කාලය තුල මගේ කායික වශයෙන් අසංවර භාවයක් දැක්කද? එහෙමයි. වාචසික වශයෙන් අසංවර භාවයක් දැක්කද? ඒ කියන්නේ සීලයට අදාළ කායික වාචසික අසංවර භාවයක් එහෙම නැත්නම් කයින් යම් කිසි ඒ භික්ෂු මහා සංඝරත් සමග වැඩ ඉන්න වෙලාවේ කායික වශයෙන් මගේ වරදක් දැකලා හරි එහෙම නැත්නම් වරදකින් හරි කාට හරි හිරිහැරයක් හෝ උනාද? එහෙමයි. දර්ශනයෙන් පවා දැකීමෙන් පවා. එහෙමයි. ඊළඟට වචනයෙන් දැන් මේ කාලය තුල භික්ෂු මහා සංඝරත්නයට අවවාද අනුශාසනා කරන කාලය. විශේෂයෙන් වස්සාන කාලය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන විශේෂයෙන් ප්‍රතිපත්තියට මුල්තලක් දීලා එහෙමයි. භාවනාවට යොමු වෙලා ඉන නැඹුරු වෙලා ඉන්න කාල සීමාවක්. ඒ කාල සීමාව තුළ වචනයකින් හරි වචන මාත්‍රයකින් හරි මොනවා හරි අඩුපාඩුවක් දැක්කද? එහෙමයි. එහෙම දැකලා කියන්න බලාගෙන ඉන්නවද? නේද? එහෙමයි. එහෙම අඩුපාඩුවක් දැකලා කියන්න බලාගෙන ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂු මහා සංඝරත්නයෙන් අහනවා. එහෙමයි. ඒතර සාමාන්‍යයෙන් පවාරණයේදී වර්තමානයේ වුණත් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව පවාරණයේදී ඒ විදිහට සියලුම භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් වහන්සේලා තනි තනියෙන් හෝ එහෙම නැත්නම් සමගිව හෝ ඒක රාශීව හෝ සීල මහා සංඝරත්නයට මතක් කර සිටිනවා මේ කාරණේම. ඒකට භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා. ඊළඟට භික්ෂු මහා සංඝරත්නයත් හැම දිනාටම සිහි ගන්නනවා මාගේ කායික හරි වාචසික හරි යම්කිසි දුර්වලතාවයක් දකින්නවද කියලා. දැක්කද කියලා. ඉතින් එතෙන් සිට එහෙම දැක්කාය කියලා කවුරු හරි ඒ විදිහට වචන මාත්‍රයකින් හරි පැවසුවොත් ඒ අවස්ථාවේදී ඒ කාරණේ නිරවුල් කරගන්න අවස්ථාව සැලසෙනවා. එහෙමයි. ඒ වගේම තමයි සිතවිලි මාත්‍රයකින් හරි සැකයක් තබාගෙන ඉන්නවා නම් ඒ සැකය දුරු කරගන්නට අවස්ථාව සැලසෙනවා මේ විදිහට මේ පවාරණ පොයේදී මේ පවාරණ වාක්‍ය මේ විදිහට සඳහන් කිරීමේදී. එහෙමයි. මෙසේ වදාළ කල්හි දම්සෙනවි ආයුෂ්මත් සාරිපුත්ත තෙමේ හුනස්තෙන් නැගිට උත්තරාසංග එකත් කොට භාග්‍යතුන් වහන්සේ වෙත ඇදිලි මැද භාග්‍යතුන් වහන්සේට මේ සැලකලිය. දැන් එතන වැඩ ඉන්නවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ.
සාරිපුත්තු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට සැලකර සිටිනවා. භාග්‍යතුන් වහන්සේ අපි පිරිසිදුම වූ ආචාර ආජීව ඇති භාග්‍යතුන් වහන්සේගේ කායික හෝ වාචසික හෝ කිසිවකට ගරමු. ඒ කියන්නේ කිසිම වෙලාවක කිසිම මොහොතක එහෙමයි. සිතවිලි මාත්‍රයකින් හරි අපි ඇසෙන් දැක්කෙත් නැහැ. ඊළඟට වාචිකව අපි කතා කළෙත් නැහැ. එහෙමයි. ඊළඟට මනසින් අපි හිතුවෙත් නැහැ භාග්‍යතුන් වහන්සේගේ මේ විදිහේ දුර්වලතාවයක්. එහෙමයි. ඉතින් ශාස්ත්‍රඥ වහන්සේ නමක් අවංකව හෘද සාක්ෂියට අනුව ඒ විදිහට බොහෝම විදිහට නිර්හංකාරව නේද? එහෙමයි. ඒ විදිහට තමන්ගේ ශ්‍රාවකයන්ගෙන් අසන ඊටාම වටිනා ගුණාංගයක් තමයි ඒ ගුණාංගය. එතකොට එහෙමයි. භාග්‍යතුන් වහන්සේ වනාහි කසුප් සම්බුදුගෙන් පසු නූපන් මග උපදවන සේක. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලාම මේ විදිහට නූපන් මග උපදවන සේක. ඒ කියන්නේ විවරණ ලබා ගත්තට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඉඳලාම ආරම්භ කරනවා පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නට. එහෙමයි. නොපිරූ පාරමී ධර්මයන් නේද? පෙර නොපිරූ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න ආරම්භ කරනවා. ඊළඟට මෙතන සඳහන් වෙනවා නොහටගත් මග දනවනසේක. නොදෙසූ මග දෙසනසේක. මාර්ගය දන්නාසේක. මාර්ගයේ දත්සේක. මාර්ගයෙහි දක්ෂසේක. භාග්‍යතුන් වහන්සේ මාර්ගය අනුව ගිය ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට පසුව මාර්ගඥානයෙන් සමන්විත වූ දැන් වෙසෙත්. භාග්‍යතුන් වහන්සේ සර්වඥතා ඥානය අවබෝධ කරගත්තාට පස්සේ ඒ විදිහට ඒ මග භාග්‍යතුන් වහන්සේගේ දේශනා කරාට පස්සේ අපි ඒ මාර්ගයේ ගමන් කරනවා. එවැනි ශ්‍රාවකයෝ තමයි අපි කියලා දැන් ඔන්න ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා. මමද භාග්‍යතුන් වහන්සේ පවරමි. දැන් අර ආකාරයකටම සාරිපුත්තු මහරහතන් වහන්සේ පවාරණය සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මාගේද කායික හෝ වාචික හෝ කිසි වරදකට ගරහනසේක්ද. එතකොට සාරිපුත්තු මහරහතන් වහන්සේ දැන් ඔන්න පවාරණ කටයුතු සිද්ධ කරනවා. අර භාග්‍යතුන් වහන්සේ හමුවේ අනිකුත් භික්ෂුන් වහන්සේලා හමුවේ සිද්ධ කරන පවාරණය. එතකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා සාරිපුත්ත තොපගේ කායික හෝ වාචසික හෝ කිසිවකට මම නොගරහමි. සාරිපුත්ත තෙපි පඬිතහු. සාරිපුත්ත තෙපි මහා ප්‍රඥාහු. සාරිපුත්ත තෙපි පුතුපඤ්ඤහු. සාරිපුත්ත තෙපි හාසපඤ්ඤහු. සාරිපුත්ත තෙපි ජවපඤ්ඤහු. සාරිපුත්ත තෙපි තික්කපඤ්ඤහු. සාරිපුත්ත තෙපි නිබ්බේධිකපඤ්ඤහු. සාරිපුත්ත මෙසේ සක්විති රජුගේ දැන් උපමාවක් කියනවා. භාග්‍යතුන් වහන්සේත් සාරිපුත්තු මහරහතන් වහන්සේත් උපමා කරගෙන ඒ විදිහට උපමාවක් මතක් කරනවා. දැන් ඔන්න සාරිපුත්තු මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥා පිළිබඳව තමයි මේ කරුණ ටිකෙන් පැහැදිලි වෙන්නේ. සාරිපුත්තු මහරහතන් වහන්සේට තිබුණු ප්‍රඥාවේ විශේෂ අවස්ථා තමයි මේ දක්වන්නේ. එතකොට පළමුවෙන්ම තිබෙනවා සාරිපුත්තු මහරහතන් වහන්සේට
ඒ විදිහට සාරිපුත මහරහතන් වහන්සේ තෙපි පඬිතහු. දැන් පඬිත කියන වචනෙන් මහරහතන් වහන්සේ නමක් විදිහට හඳුන්වනවා. එහෙමයි. ඊළඟට ඒ මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවක් තියෙනවා. ඊළඟට පෘතුපඤ්ඤ ඒ කියන්නේ පුරුල් ප්‍රඥාවක් තියෙනවා. විහිදිච්ච ප්‍රඥාවක් සාරිපුත මහරහතන් වහන්සේට තියෙනවා. එහෙමයි. ඊළඟට හාස ප්‍රඥා කියලා කියන්නේ හාස කියලා කියන්නේ ඒ විදිහට සිනහව කියලා කියනවා හාස කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම සෑම අවස්ථාවකදීම දැන් කෙනෙකුගේ ප්‍රඥාව පිළිබඳව සිහි ගන්නනකොට දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. දුක්වර මුහුණුවරකින් පසු වෙන්නේ නැහැ. ඒ වගේම කලකිරීම ස්වභාවයෙන් හෝ එහෙම ඇතිවන්නේ නැහැ. එතකොට තවත් කෙනෙකුට මේ සතුට පුදවන විදිහේ ප්‍රඥාවකින් යුක්තව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව. එහෙමයි. ඒ වගේම තමයි ඒකට හේතුව තමයි චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා සම්පූර්ණයෙන්ම දුක පිළිබඳව පිරිසිඳ දැනගත්ත නිසා නේද? දුකට හේතු තණ්හාව නැති කරපු නිසා දුක නැති කරලා නිරෝධය එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානය අවබෝධ කරගත්ත නිසා සහ දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කරපු නිසාම ඒ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව හාස ප්‍රඥාව බවට පත් වෙනවා. ඊළඟට සඳහන් වෙන ජවන ප්‍රඥාව. දැන් මේ විශේෂ ප්‍රඥාවන් දෙකක්. ඒකට හේතුව තමයි පූර්වාත් භාවයන් වලදී සමත විදසුන් භාවනා පුරුදු පුහුණු කරපු නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනාවට වැඩි නැඹුරුතාවයක් වැඩි අවස්ථාවක් ලබා දුන්නු නිසා තමයි ජවන හේවත් වේගින් අවබෝධ වන ප්‍රඥාවක් තියෙන්නේ. එහෙමයි. කියන්නේ යම් කිසි දෙයක් බොහොම ඉක්මනින්ම වැටහෙනවා. ඉක්මනින්ම වටහා දීමේ හැකියාවකුත් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවා. එහෙමයි. ඊළඟට තික්ක පඤ්ඤාම්. ඒ වගේම තීක්ෂණ ප්‍රඥාවක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙන්නේ. ඊළඟට නිබ්බේධික පඤ්ඤාව. එතකොට යම් කිසි කෙනෙකුට මේ ආස්වාදනීය දේවල් පිළිබඳව දේශනා කරලා සිහිපත් කරලා මෙනෙහි කරවලා ඒ කෙනාට කලකිරීම ස්වභාවය ඇති කරවන්න පුළුවන් වේගී. එහෙමයි. ඒ කියන්නේ යම් කිසි අඩුපාඩුවක් වැරද්දක් පෙන්වලා දුන්නාට පස්සේ ඒ පිළිබඳව සංවේගයකට එහෙම නැත්නම් ඒ පිළිබඳව කලකිරීම තමා පිළිබඳව ඒ සිදු කරපු වරද පිළිබඳව ඒ කෙලෙස් ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කලකිරීම ස්වභාවයක් ඇති වුණොත් තමයි නික්මෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අත්හරින්න පුළුවන්කම ලැබෙන්නේ නේද? එහෙමයි. ඒ නිසා නිබ්බේධික ප්‍රඥාවෙන් යුක්තයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. යම්සේ සක්විති රජුගේ දෙටුපුත් ඒ කියන්නේ පළවෙනි පුතා පියා විසින් පවත්වන ලද අනසක මනවින් අනුව පවත්වාද සාරිපුත්ත එසේයින්ම මවිසින් පවත්වන ලද අනුත්තර වූ ධම්සක තෙපි මනවින් පවත්තාහුය. එතකොට සක්විති රජුරුවන්ගේ ඉදිරියට දෙටු පුතාට ඒ කියන්නේ සක්විති රජුරෝ සියල්ලම අත්හැරලා පැවිදි භූමියටපත් වෙනවා. එහෙමයි. සියල්ල අත්හැර පැවිදි භූමියටපත් වුණාට පස්සේ දෙටු පුතාට එහෙම නැත්නම් පළවෙනි පුතාට ඒ සියල්ලම පවරනවා. මගේ කටයුතු සියල්ලක්ම ඔබ විසින්
ඉදිරියට කරගෙන යන්න ඕනේ කියලා. එහෙමයි. ඉතින් ආන්නේ වගකීම හරියටම ඉෂ්ට කරනවා. ඒ ඉෂ්ට කරනවා වගේ තමයි මගෙන් පස්සේ යම්කිසි භික්ෂුන් වහන්සේලාට අවවාද කිරීමක් හෝ ශාසනය පිළිබඳව යම්කිසි පවතින සියලුම වගකීම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමේ හැකියාවක් සුවිශේෂී හැකියාවක් සාරිපුත්ත මහරහතන් වහන්සේට තියෙනවායි කියලා ඒ වෙලාවේ සිහිපත් කළා. දැන් මෙතන සංවාදයක් මේ සිද්ධ වෙන්නේ නේද? ඒ සංවාදය අහගෙන ඉන්නවා ඒ විදිහට මේ වෙලාවේ වංගීස හාමුදුරුවෝ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැන් ඔන්න පිළිතුරු ලබා දෙනවා අර සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ සිද්ධ කර ප්‍රශංසාව අහගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ ඉඳින් භාග්‍යතුන් වහන්සේ මාගේ කායික වූ වාචික හෝ කිසිවකට නොගරහනසේක් නම් භාග්‍යතුන් වහන්සේ මේ 500ක් භික්ෂූන්ගේත් කායික වූ වාචික වූ කිසිවකට භාග්‍යතුන් වහන්සේ ගරහනසේක්ද? දැන් ඔන්න තනියෙන් නෙවෙයි මේ වෙලාවේ පවාරණේ සිද්ධ වුණේ. එහෙමයි. පොදුවේ මහා සංඝරත්නය පොදුවේ සිද්ධ කරපු පවාරණයක්. සංඝ පවාරණය කියලා කියන එකට. එතකොට මේ වෙලාවේ දැන් එහෙම අහනකොට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා සාරිපුත්ත මේ 500ක් භික්ෂූන්ගේ කායික හෝ වාචික හෝ කිසිවකට මම නොගහරමි. ඒ සියලුම භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලා. ඒ නිසා මම දැක්කේ නෑ කායික වාචික වශයෙන් යම් දුර්වලතාවයක්. මේ භික්ෂූන් 500 අතුරෙන් භික්ෂූහු 69ක් ත්‍රිවිද්‍යායත්තෝය. ඔන්න භාග්‍යවතුන් වහන්සේ වෙනම වෙන් කරනවා. ඒ භික්ෂුන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ තිබුණු සුවිශේෂීතාවයන් පිළිබඳව. ඒ 69ක් භික්ෂුන් වහන්සේලා ත්‍රිවිද්‍යාවෙන් යුක්තයි. භික්ෂූහු 69ක් ෂඩ් අභිඥා ඇත්තෝය. ඒ විදිහට ෂඩ් අභිඥා භික්ෂුන් වහන්සේලා 69ක් වැඩ ඉන්නවා. භික්ෂූහු 69ක් උබතෝ භාග විමුක්ත බවට පත් වෙලා ඉන්නවා. ඒ කියන්නේ රූපාවචර අරූපාවචර ධාන අෂ්ඨ සමාපත්තිය උපදවාගෙන තමයි විදර්ශනාවට යොමු වෙලා ඊළඟට මහරහතන් වහන්සේලා බවට පත් වෙලා තියෙන්නේ. රූපාවචර ඊළඟට අරූපාවචර ධාන උපදවගෙන ඊළඟට සෙසු මහරහතන් වහන්සේලා වැලි සෙස්සෝ ප්‍රඥා විමුක්ත බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තය කියලා කියන්නේ රූපාවචර ධ්‍යාන උපදව ගන්නේ නැතුව කෙලින්ම විදර්ශනාවට යොමු වෙලා අපි කියනකො උපචාර සමාධිය උපදවාගෙන ඒ තුලින් විදර්ශනාවට යොමු වෙලා මහරහතන් වහන්සේලා බවට පත් වුණු ශුෂ්ක විදර්ශක භික්ෂුන් වහන්සේලා කියලා හඳුන්වනවා. එහෙමයි. ආනේ භික්ෂුන් වහන්සේලා තමයි මහරහතන් වහන්සේලා තමයි සෙසු මහරහතන් වහන්සේලා. ඉක්බිති ආයුෂ්මත් වංගීසතමේ හුනස්තෙන් නැගිට උත්තරා සංඝයේ එකස් කොට භාග්‍යතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යතුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මට වැටහේ සුගතයන් වහන්සේ මට වැටහේයි මෙය සැලකලේය. වංගීස තට වැටහේවායි භාග්‍යතුන් වහන්සේ වදාළසේක. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරතමේ සුදුසු ගාථායෙන් ඉදිරියේහි භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කළසේක. දැන් අර සියලුම දේවල් දැක්ක බලාගෙන ඉඳලා වංගීස හාමුදුරුවෝ එහෙමයි මේ සියල්ලම මට වැටහෙනවා භාග්‍යතුන් වහන්සේ කියලා හරීම සතුටින් එහෙමයි නේද? ඔන්න භාග්‍යතුන් වහන්සේට ප්‍රශංසා කරනවා. කියන අර සියලුම භික්ෂුන් වහන්සේලා ඉදිරියේ මේකට හරී විදිහට බොහොම ඍජුභාවයක් තියෙන්න ඕනේ. එහෙමයි. භික්ෂුන් වහන්සේ නමකට ඒකට හේතුව මහරහතන් භාග්‍යතුන් වහන්සේ හමුවේ සහ මෙතන වැඩ ඉන්නේ
සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥයින් වහන්සේලා. එහෙමයි. නේද? ඒ නිසා ඒ වෙලාවේ වංගීස හාමුදුරුවෝ එන්දිලි බැඳගෙන ගාථා හතරකින් මේ අවස්ථාව නිරූපණය කරනවා. කොහොමද? සංයෝජන නම් වූ බන්ධන නම් වූද කෙලෙස් සිඳලු දුක් රහිත වූ ශේකල පුනර්භව ඇති ඍෂියහු 500ක් භික්ෂුහු අද පුනුරැසි පොහෝ දිනයෙහි විසුද්ධි පවාරණය පිණිස රැස්වූහ. ඔන්න පිරිසිදු පවාරණය සංඝ පවාරණය මෙතන පිරිසිදු පවාරණය කියලා කියන්නේ. ඒ පිරිසිදු පවාරණයට සම්බන්ධ වෙලා වැඩ සිටිනු දැන් මේ සියලුම සංයෝජන දුරු කරපු බන්ධනයන්ගෙන් මිදිච්ච ඊළඟට කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කරපු ඊළඟට පුනර්භවය සම්පූර්ණයෙන් නැති කරපු නැති ඉපදීමක් නැති ස්වභාවයටපත් වුණු මහරහතන් වහන්සේලා තමයි මේ වෙලාවේ මේ සංඝ පවාරණයට අද මේ වැඩ ඉන්නේ. ඊළඟට සක්විති රජතේ මේ ඇමති සමූහයා විසින් පිරිවරණ ලදුව සතර සයුරු හිම් කොට ඇති මේ පොළොව හාත්පස යම්සේ පිළිවෙලින් පරිගමනය කෙරේද එසේම ත්‍රිවිද්‍යා ඇති මරු නැසුවා වූ ශ්‍රාවකයෝ දිනු සංග්‍රාම ඇති නිරුත්තර වූ සන්තවාහ නම් බුදුරජාණන් වහන්සේ පෛරුපාසනය කිරිත්. එතකොට දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ වන්දනාමාන කිරීමට මහා සංඝරත්නය වැඩ ඉන්නවා. මේ සීළු මහා සංඝරත්නය අර ඒ විදිහට ත්‍රිවිද්‍යාවෙන් සීළු මාරයන් පරාජය කරපු මහරහතන් වහන්සේලා මෙතන වැඩ ඉන්නේ. එහෙමයි. ඒ සීළු මහරහතන් වහන්සේලා එකතු වෙලා තමයි දැන් භාග්‍යතුන් වහන්සේට පෛරුපාසනය කරන්නේ වන්දනමාන කරන්නේ. එහෙමයි. සියල්ලෝම භාග්‍යතුන් වහන්සේගේ පුත්තුය. මොන බලන්නකෝ නේද? එහෙමයි. මේ සියලෝම දෙනා වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පුත්‍රයන් බුදු පුතුන්. මෙහි හිස් පුඟුලෙක් නැත. මෙහි හිස් පුද්ගලයෝ නැහැ. ඊළඟට තෘෂ්ණා ශෛලිය නසන සූර්ය බන්දු වූ භාග්‍යතුන් වහන්සේ වඳිමි. එතකොට ඒ විදිහට මහා ප්‍රඥාවෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කරන අවස්ථාවක් තමයි මම දුටුවේ. ඒ කියන්නේ අපි දකිනවා සියලුම සූර්යා ඒ විදිහට පායපු වෙලාවේ අර සීළු මහා සංඝරත්නයත් ආලෝකමත් කරමින් වැඩ ඉන්න අවස්ථාවක් තමයි මේ වංගීස හාමුදුරුවෝ දකින්නේ. අර පරිසරය වර්ණනා කරලා ධර්මකාරණාත් ඊට එකතු කරලා ඊළඟට ශ්‍රාවකයන් වහන්සේලාගේ ඒ ස්වභාවයත් ඒ දර්ශනයත් එතනට එකතු කරලා ඊටා වටිනා ගාථා 4කින් වංගීස හාමුදුරුවෝ මේ අවස්ථාව මේ ආකාරිතාම් දර්ශනීය ආකාරයෙන් ඒ වගේම ධර්මානුකූලව නිරූපණය කරපු තවත් අවස්ථාවක් තමයි මේ පවාරණ සූත දේශනාව. ඉතින්දී අපිට ධර්ම කාරණා රාශියක් අපේ ජීවිතවලට ඒක රාශි කරගන්නට හැකියාව ලැබෙනවා. කාල වේලාවත් එක්ක ඇත්තරම අටුවා දේශනාව තුලත් විස්තරයක් සඳහන් වෙනවා සහන්. අපි කාල වේලාවත් එක්ක ඊළඟ සූත දේශනාවත් සමගින් අපි එකතු වෙලා ඒ ධර්ම කාරණා අටුවාවේ සීන ධර්ම කාරණා ටික එක රාශි කරගෙන ඊළඟ වැඩසටහනේදී අපි තවත් පියවරකින් මේ සූත දේශනාව විස්තර කරන්නට අපි ඉඩ තබා ගනිමු. නායක ස්වාමීන් වහන්සේ ඊටාම අරුත් සපිරි සූත්‍ර දේශනාවක් අද අපි ඉගෙන කියාගත්ත සංයුක්ත නිකායේ වංගීස සංයුක්තේ පවාරණ සූත්‍ර දේශනාව. ඉතින් එහි තව දිගුවක් එළඹෙන දිනයක අපි ඔබ වෙනුවෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන් සියල්ලම පාහේ
සජීවීව ගෙන එන්නේ, පටිගත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ ඒ සිව්වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් අප යහුසුලුව සංවිධානය වෙද්දී ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න ඊටාම සුවිශේෂී පින්කමක් සංවිධානය කරගන්න වර්තමානයේ අපේ තුරුණු නායකත්වයේ ලබා දෙන පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ උත්සුක වෙනවා. ඉතින් ඒ අභිප්‍රායෙන් මාර්තු මාසේ 5 සහ 6 යන දෙදින බෞද්ධ නාලිකාවේ ඒ මූලික පූර්ණ මාධ්‍ය අනුග්‍රහයෙන් මීට වසර 2කට පමණ පෙර ආතුව දීඝවාපී චෛත්‍ය ප්‍රතිනිර්මාණය කරගන්න අවශ්‍ය කරන අඩිතාලම යොදා ගන්න නායක ස්වාමින් වහන්සේට වාසනා ගුණය තිබුණා. ඉතින් එහි කටයුතු යථාර්ථයක් බවට පත්වෙමින් මේ වන විට ඒ දීඝවාපී චෛත්‍ය ඔබේද දායකත්වයෙන් ඊටාම කඩිනමින් නිර්මාණය වෙමින් පවතිනවා. එහිදී අපි මේ වන විට ඒ චෛත්‍ය ඉදිකිරීම කටයුතු සිද්ධ වෙද්දී කුසල ධම්ම නායක හාමුදුරුවන්ගේ කුසල ධම්ම නාහිමි අභිවන්දනා පින්කම යටතේ දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේගේ අට දිශාවෙහි ස්වර්ණ වර්ණ ආලේපිත කරඬුන් වහන්සේලා 8ක් පූජා කරනවා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා 8 නමක් සමග. ඒ වගේම ශ්‍රී සුගත සධාතුක මන්දිර 8ක් පූජා කරනවා. ඒ කරඬුන් වහන්සේලා ඒ සුගත සධාතුක මන්දිර අභ්‍යන්තරයේ තමයි ඊටාම ගෞරවාන්විතව තැන්පත් කරන්නේ. මේ පසුබිමේ පසකින් දිස්වන ආකාරයෙන් ස්වර්ණ වර්ණ ආලේපිත ශ්‍රී සුගත සධාතුක මන්දිරය අභ්‍යන්තරයේ අත්‍යලංකාර මල් ලියකම් වලින් ශෝභමාන වෙච්ච ඒ වගේම රත්නමාලී වන්දනා ගාථා රත්නය ඉහලින් පිහිටා තිබෙනවා. ඒ වගේම සොළොස් මස්ථානය වන්දනා කරන ගාථා රත්නය, දීඝවාපී මහා චෛත්‍ය වන්දනා කරන ගාථා රත්නය ඒ රන් පත්තිරු මත සටහන් කොට තිබෙන්නේ. ඒ කරඬුන් වහන්සේ ස්වර්ණ වර්ණ ආලේපිත කරඬුන් වහන්සේ තුල රන් ආලේපිත නෙළුම් මලක් මත නිල් මාණික්‍ය බුබුලක් අභ්‍යන්තරයේ තමයි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවන්නේ. සදහවතුනි, එදා රජ කාලේ ඒ සිද්ධ කරපු අසිරිමත් පින්කම් අද වෙනකොට අපිට අහන්න විතරයි පුළුවන්කම තිබිලා තියෙන්නේ. ඒවා නැවත නැවත සපත කරන්න, මෙවැනි පින්කමක් සංවිධානය කරන්න අපේ නායක හාමුදුරුවන්ට සිත් පහළ වුණා. එදා මහා රජදරුවෝ ඒ ධාතුන් වහන්සේලා නිදන්ගත කරලා අද වෙද්දී ඒව සොයාගනිද්දී අපි දකිනවා දඹ රණින් නිර්මාණය වෙච්ච කරඬුන් වහන්සේලා තුල තමයි ගෞරවාන්විතව තිලොවට තිලක වුණු බුදු පියාණන් වහන්සේගේ ඒ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන්නේ. මතු වසර දහස් ගණනක් ලක්ෂ ගණනක් ගිය තැන නැවත මේ පින්බිම යම් හේකින් නටමුන් වූවෝතින් සියල්ලම අනිත්‍ය නිසා එදාට අපේ අනාගත පරපුර සොයාගනීවි මේ සධාතුක මන්දිර. එවිට අවබෝධ කරගනීවි එදා අපේ ආදි මුතුන් මිත්තන් තමයි බෞද්ධ නාලිකාවේ මූලිකත්වයෙන් ඒකට හිතයිශීවන්ත කල්යාණ මිත්‍රයන් තමයි මෙවැනි උතුම් පින්කමක් මේ ප්‍රතිනිර්මාණය සමග සිද්ධ කරලා තියෙන්නේ කියලා හිතලා බලන්න සදහවතුනි. පින්වතුන් වඳින පුදන වාරයක් පාසා පින් රැස්වන පින්කමක් කුසල ධම්ම නායක හාමුදුරුවෝ එදා අපට කියා දුන්නේ මෙවැනි අත්‍යුදාර පින්කම් සිද්ධ කරන්න. ඒ මාර්ගයේ ගමන් ගනිමින් තමයි අද වන විට මෙවැනි පින්කම් අපි සිද්ධ කරන්නේ. මේ වෙනුවෙන් විශේෂයෙන්ම නවම්පුර 15ක පොහොය දවසේ තමයි මේ පිළිබඳව අපි මතක් කළේ. එදිනම මේ කරඬුන් වහන්සේලාට බරපැන දායකත්වයන් ලබා දී හමාරයි සදහැවතුන්. ඒ වගේම මේ වන විට විශේෂයෙන්ම අවශ්‍ය කරන දායකත්වයන් පිළිබඳව අපි විටින් විට වරින් වර බෞද්ධ රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් මතක් කරනවා. මේ ස්වර්ණ වර්ණ ආලේපිත සධාතුක මන්දිරය වටා පිහිටා තිබෙන ඒ ග්‍රැනයිට් ආවරණය ශෛලමය ආකාරයෙන් නිර්මාණය වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබට පුළුවන්කම තිබෙනවා දායකත්වය ලබා දෙන්න. ඒ වගේම මේ පසකින් දිස්වන ස්වර්ණ වර්ණ දෝලා මත තමයි ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා
වැඩම කරවන්නේ ඒ පුණ්‍ය භූමියේදී. ඉතින් ඒ ස්වර්ණ වර්ණ ආලේපිත රන් දෝලා සඳහා දායකත්වය ලබා දෙන්න අපි ඔබට ආරාධනා කළා. ඒ වෙනුවෙනුත් බොහෝ දෙනා දායකත්වය ලබා දී හමාරයි මේ වන විට. දැන් ඔබට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම අපි මේ සිහිපත් කරන පින්කම් සඳහා සුවිශේෂී දායකත්වයන් ලබා දෙන්න. එහිදී මේ පින්කම සාර්ථක කරගනිද්දී මාර්තු මාසයේ 2 වෙනිදා සිට මාර්තු මාසයේ 5 වෙනිදා දක්වා අත්‍යලංකාර රත පෙරහැරක් කොළඹ පුරවරයේ සිට අම්පාර බලා පිටත් වෑමට නියමිතයි. එහිදී රන්සිවි ගෙවල් නිර්මාණය කරලා අත්‍යලංකාර වූ රත පෙරහැරක් සංවිධානය වෙද්දී ඒ සඳහා ඔබට පුළුවන්කම තිබෙනවා දායකත්වය සෙසු ආකාරයෙන් ලබා දෙන්න, ඒ පින්කම සාර්ථක කරගන්න. ඒ වගේම ඔබට පුළුවන්කම තිබෙනවා රත වාහන පවා මේ සඳහා ලබා දෙන්න. ඒ පිළිබඳව මා මතුවට ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ගුවනින් මල්ලිසීම සඳහා දායක වන්නට ඔබට පුළුවන්. ඒ වගේම බෞද්ධ දජ 300ක් පමණ නිර්මාණය කළා. අම්පාර පුරෝරය කියලා කියන්නේ බොහෝ වෙලාවට අපි දන්නවා අන්‍යාගමිකයින් බොහෝ දෙනා ජීවත් වෙන ප්‍රදේශයක්. නමුත් මෙවැනි පින්කමකට ඔවුනුත් ඇතැම් වෙලාවට සහයෝගය ලබා දෙනවා. එනිසා බෞද්ධ දජයෙන් නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාෂ්වර ආදී වශයෙන් මේ බෞද්ධ දජයෙන් ලෙලදෙන පුදබිමක් බවට පත් කරන්න, බෞද්ධ දජ නිර්මාණය කරන්න ඔබට පුළුවන්කම තිබෙනවා දායකත්වය ලබා දෙන්න. බෞද්ධ දජ 300ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා පින්කමට සමගාමීව දීඝවාපී පුදබිමේ නිර්මාණය කරන්න. ඒ වගේම හේවිසි ශිල්පීන් 100 දෙනෙකු සහභාගී වන ශබ්ද පූජාවක් පවත්වමින් මේ මනුලොව සිට දෙව්ලොව දෙවියන්ටත් බඹලොව බඹුන්ටත් ඇරියුම් කරමින් මේ පින්කමට සාදුනාද දෙමින් පින් අනුමෝදන් වන්නට අපි ආරාධනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා පුළුවන් ඔබට දායකත්වය ලබා දෙන්න. මහා සංඝ රත්නය උදෙසා අෂ්ට පරිස්කාර 100ක් පූජා කරන්න. ඒ වගේම සෙසු පරිස්කාර වශයෙන් විදුලි පංකා 100ක් පූජා කරන්න දායකත්වය ඔබට ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. එසේනම් මේ කියපු ඒ දායකත්වයන් සපුරා ගන්න අද මේ කාර්යබහුල සඳුදා දවසේ උදෑසන ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට සැපමිනි සුධිමතුන්ටයි ඊටාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. එක පෙළට තැන්පත්ව පැමිණිලා නායක ස්වාමින් වහන්සේට මේ පූජා ද්‍රව්‍ය පරිත්‍යාගයන් ලබා දෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. ඒ අතරේ මා කැමති සිහිපත් කරන්න ඔවුන්ගේ නම්ගම් සැකෙවින් ඌරාගොඩ වැලිපැන්නේ පදිංචි SDC මල්කාන්ති මහත්මිය රුපියල් ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා කුසල ධම්ම නාහිමි අභිවන්දනා පින්කම සාර්ථක කරගන්න. එතුමිය බලාපොරොත්තු වෙනවා මියගිය දෙමාපියන්ට සහ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, රෝගීව සිටින ලියනාරච්චි පවුලේ අයට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත්, රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් එතුමිය බලාපොරොත්තු වෙනවා. වැලිපැන්නේ පදිංචි SDC මල්කාන්ති මහත්මියයි ඒ ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගය ලබා දුන්නේ. ඒ වගේම රන් ආභරණ පූජාවන් සිද්ධ කරනවා මේ පින්කම සාර්ථක කරගන්න. ඒ වගේම මූල්‍යමය පරිත්‍යාගයන් ලබා දෙන බොහෝ මව්වරු පියවරු අදත් පැමිණලා ඉන්නවා මේ පින්කමට සහභාගී වෙන්න. දීඝවාපී පින්කම සාර්ථක කරගන්න රුපියල් ලක්ෂ 5ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා GD බන්දුල යසලාල් පෙරේරා මහතා, ලසිකා දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය, ජයපුර කොළමැදිරිය බණ්ඩාරගම ප්‍රදේශයෙන් පැමිණලා ඔවුන් බලාපොරොත්තු වෙනවා 2017 ජනවාරි මාස 15 වන දින හදිසි අනතුරකින් මියගිය GD හරිත විදුරංග පෙරේරා එකම පුතණුවන්ට පින් අනුමෝදන් කරන්න. HD උබේවර්ධන හෙට්ටිආරච්චි පියාණන්ට MGM අමරතුංග මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සඳහා දායක වුණු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට අපේක්ෂා කරමින් තමයි දීඝවාපී පින්කම සඳහා රුපියල් ලක්ෂ 5ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙන්නේ. ඒ වගේම රුපියල් ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා GN වික්‍රමනායක මෙනවිය ඇතුළු පවුලේ ඥාති පිරිස, මහරගම සම්මිගපුර මාවතේ පදිංචි. ඔවුන් බලාපොරොත්තු වෙනවා වික්‍රමනායක දෙමාපියන්ට, ඒ වගේම GL වික්‍රමනායක, ඕෂධී වික්‍රමනායක, චිත්‍රා වික්‍රමනායක, ජයසේකර අබේකෝන් සහ නෙවිල් ගුණසේකර කියන පිරිසට පින් අනුමෝදන් කරන්න. දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන්ට නිර්වාණය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා, උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ පින්කම සිද්ධ කරන
පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැල්මඩුල්ල පාතකඩ කෝන්ගහවත්ත පදිංචි කමලා රාජපක්ෂ මහත්මිය විසින් දායකත්වය ලබා දෙනවා. විදුහල්පති රංජිත් රාජපක්ෂ ස්වාමි පුරුෂයා කේ.එම්. කරුණාරත්න, සදිලින් නවරත්න, එන්.එල්. සිරිසේන, කර්ලින් විජේරත්න, සොලමන් විජේරත්න ඇතුළු දෙපාර්ශ්වයේම ඥාති හිත මිත්‍රාදියට පින් අනුමෝදන් කරන්නටත්, නදිල් සන්විදු, සෙනිරු දුල්වන්, මොවින්දි රිසිත්මා, නෙත්නද තිසඳු දෙවිමිත්, තිනාරා සෙහස්මි කියන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාවර මණ්ඩිය කොස්ලන්දවත්ත එස්.කේ. චන්ද්‍රාවතී මහත්මියගේ පියාණන් වන සෙනේරිස් පියාණන්ටත්, ඒ වගේම කැතරින් ඩයස් මව්තුමියටත්, සහෝදරිය වන පියසීලි මහත්මියටත්, චන්ද්‍රදාස සහෝදරයාටත්, තෝමස් ස්වාමි පුරුෂයාටත්, ජේන් නෝනා නන්දනිය ඇතුළු පවුලේ සැමට පින් අනුමෝදන් කරන්නට මේ මව්තුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 1977 දින මියගිය උදේනි දියණිය ඇතුළු මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් තමයි මේ මව්තුමිය දායකත්වය ලබා දුන්නේ. මාතරගේ සීලවතී සහ ප්‍රේමදාසද සිල්වා කියන දෙපළ විසින් දායකත්වය ලබා දෙනවා. දෙදෙනාගේම දෙමාපියන්ට පින් අනුමෝදන් කරන්නටත්, පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්. ඒ වගේම තලකොටුවවත්ත කොළඹ පහ පදිංචි එම් ජයන්ති පෙරේරා මහත්මිය බලාපොරොත්තු වෙනවා කේ.ජී. ගුණදාස මහත්මයා, එස්.ඒ. කරුණාවතී මහත්මිය, ජගත් පෙරේරා, රමණි පෙරේරා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ජයන්ති පෙරේරා මහත්මියගේ දියණිය වන කාංචනා, පුතා තුෂාර කියන අයට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ජයසේකර මහත්මිය මාකන්දර මඩපාත ප්‍රදේශයෙන් පැමිණලා රුපියල් 25000ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා. ජයසේකර ආරච්චිගේ ජිනදාස පියාණන්ටත්, W කරලයින් ඩල්විස් මව්තුමියටත්, D.A. විදානගේ ස්වාමි පුරුෂයාණන් ඇතුළු පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට වුන් බලාපොරොත්තු වෙනවා. H. අජන්තා පෙරේරා, සුනිල් කුමාර කියන පවුලේ පිරිස මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා රුපියල් 50000ක. හල්තොට හේවගේ ෂෙල්ටන් පෙරේරා, සෝමා ඩයස්, A.A. ගේබ්‍රියල්, චාර්ලට් වික්‍රමාරච්චි කියන පවුලේ පිරිසට පින් අනුමෝදන් කරන්නටත්, පවුලේ සුජීවත්ව සිටින මංජුල කුමාරත්න, සනිරි අමාලිනී, සෙනුරු විදුමුතු, නිදුවර සඳමුතු, A.A. ආර්යන්, සවිනි වෙනුරංග, බුද්ධිකා මදුබහනි, ඉරුෂ්‍ය නිමන්ත, නදීෂා සූර්යාරච්චි යන දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. එම්.ඒ. පද්මාවතී මව්තුමිය සම්බෝධි විහාරස්ථානයට පැමිණලා දායකත්වය ලබා දෙමින් බලාපොරොත්තු වෙන්නේ එම්.ඒ. විලියම් අප්පුහාමි පියතුමන්ටත්, W.R.A. රන්සනෝනා මව්තුමියටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම බේස්ලයින් පාර අමන්දොළුව සීදුවේ පදිංචි පින්වත් MKJK මහව්ගෙදර මව්තුමිය දායකත්වය ලබා දෙනවා රුපියල් ලක්ෂයක මුදලක් මූල්‍යමය පරිත්‍යාගයේ වශයෙන් ලබා දෙමින් මහව්ගෙදර ලොකු බණ්ඩාර පියාණන්ටත්, BP පියරත්න පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට. MK සමිදිනී පයන්සා දියණිය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින එම දියණියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, MK ලෝචන රවිහාර මහව්ගෙදර පුතණුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙනුත් දායක වෙනවා. CD වන්නිආරච්චි මහත්මිය ඇතුළු පවුලේ පිරිස රුපියල් 50000ක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා. ගොඩේ විතරණ පියදාස පියාණන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම කොරෝනා උවදුරින් මියගිය ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්නට ඒ මව්තුමිය දායකත්වය ලබා දෙනවා. CD වන්නිආරච්චි මව්තුමිය. මේ අනාදි වශයෙන් සෙසු පරිත්‍යාගයන් ලබා දුන්නු පිරිස පිළිබඳවයි ඒ විදිහට මා සිහිපත් කළේ. සදහවතුනි, මේ ස්වර්ණ වර්ණ කරඬුන් වහන්සේලා 8 නිර්මාණය කරන්න දායක වුණු පිරිස නාමිකව මා කැමති මතක් කරන්න. එදා නවම්පුර 15ක පෝය දවසේම මේ දායකත්වයේ බහර ගන්නට ඔවුන් කටයුතු කරා. රුපියල් ලක්ෂ 12 මාරක පමණ වියදමක් එක් කරඬුන් වහන්සේ නමක් නිර්මාණය කරන්නට දායක වෙන්න වෙනවා. විශේෂයෙන්ම මා කලින් මතක් කළා වගේ සම්පූර්ණයෙන්ම පිරිසිදුරන් ආලේප කරලා නිර්මාණය කරන මේ චෛත්‍යරාජානන් වහන්සේ තුල රන් ආරේපිත නෙළුම් මලක් තමයි තැන්පත් කරලා තියෙන්නේ. එහි මැද්දේ නිල් මාණික්කයක් අභ්‍යන්තරයේ තමයි මේ සර්වඥ ධාතුන් වහන්සේ විරාජමාන වන්නේ. එය ඔබට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට මේ දිනවල පැමිණියොතින් මාර්තු මාසේ පළමු වන දක්වා විශේෂයෙන්ම අම්පාර දීඝවාපියට ඔබට සමහර වෙලාවට මේ කාලේ එන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා අපි ආරාධනා කරනවා එහෙම එන්න බැරි අම්මලා තාත්තලා එක්කගෙන ආදරණීය දරුවනේ එන්න. ඒ පින අනුමෝදන් වෙන්න. සමහර වෙලාවට මේ සඳහා මුදලින් ආධාර කරන්න බැරි වෙන්න පුළුවන්. පුළුවන් අය ආධාර කළා නිර්මාණය කරන මේ පින්කම දෑසින් දැක බලාගෙන සතුටු වෙන්න. ඒ පින අනුමෝදන් වෙන්න ඔබ සම්බෝධි විහාරයට එන්න. අපි හිමිදිරි උදෑසන කාලයේ සිට
රාත්‍රී 7 පමණ වන තෙක් මේ කරුණුන් වහන්සේ වැඳ පුදා ගන්න ඔබට අවස්ථාව සලසා දී තිබෙනවා. ඉතින් ඒ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සඳහා පැමිණෙන්න කියලා අපි ගෞරවයෙන් මතක් කරමින් කරුණුන් වහන්සේලා සඳහා දායකත්වයේ ලබා දී තිබෙන පිරිස නාමිකව මේ මොහොතේදී මතක් කරනවා. විශේෂයෙන්ම වුන්ට පුණ්‍යානුමෝදනාවන් පසුවට සිද්ධ කරනවා. හිඹුටානේ පදිංචි දීපානි මුණසිංහ මහත්මිය, ඒ වගේම හිමාලි මෙත්තානන්ද මහත්මිය විශේෂ දායකත්වයක් මේ සඳහා දායකත්වයේ වශයෙන් ලබා දුන්නා. රත්මලානේ පදිංචි කමලා ගුණසේකර මහත්මිය, කැලණියේ පදිංචි පවිත්‍ර සමරසේන මහත්මයා ඇතුළු එම පවුලේ පිරිස, මිනුවන්ගොඩ පදිංචි කිත්සිරි අබේරත්න මහත්මයා ප්‍රධාන එම පවුලේ පිරිස, රඹුක්කන පදිංචි බණ්ඩාර සුන්දරප්පෙරුම මහත්මයා ප්‍රධාන එම පවුලේ පිරිස මේ කරුණුන් වහන්සේලා නිමවීම සඳහා Tamanගේ දැහැමෙන් සෙමෙන් උපයා සපයාගත් මුදල් මේ වෙනුවෙන් ලබා දුන්නා. මේ Taman ධාර්මිෂ්ඨව උපයා ගන්න මුදල් හැකි විදිහට පිනකට දහමකට යොදවනවා කියලා කියන්නේ මෙලොවට සහ පරලොව දෙලොවටම දියුණුවට හේතු වාසනා වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සිතා සතුටු වෙන්න අපි ඔබට මතක් කරනවා. සදහවතුනි, මීළඟට මා කැමති තවත් විශේෂ අවස්ථාවන් කිහිපයක් වෙනුවෙන් දායකත්වයේ ලබා දුන්නු පින්වත් පිරිසක් පිළිබඳව මතක් කරන්න. මේ රන් කරඬුන් වහන්සේලා වැඩම කරන මාගේ මේ පසකින් දිස්වන රන් දෝලාවන් නිර්මාණය කරන්නට බොහෝ දෙනා දායකත්වයේ ලබා දුන්නා. බෞද්ධ නාලිකාවට අතිශය හිතයිශීවන්ත ආර්.ඩී. සේනාරත්න මහත්මයා, එතුමා ධර්ම දේශනාවන් සඳහා වේවා, අපි සිද්ධ කරන ඕනෑම පින්කමක් සඳහා වේවා ප්‍රමුඛව Tamanගේ දායකත්වයේ ලබා දෙන පින්වත් පියතුමෙක්. ඉතින් එතුමා ප්‍රධාන එම පවුලේ පිරිස මේ ස්වර්ණ වර්ණ දෝලාවන් නිර්මාණය කරන්න එක් දෝලාවක දායකත්වයේ ලබා දී කටයුතු කරනවා. ඒ වගේම මේ සඳහා දායකත්වයේ ලබා දෙනවා ගලේවෙල පදිංචි UW චන්ද්‍රලතා මහත්මිය ඇතුළු එම පවුලේ පිරිස. ඒ වගේම HG සුමිත්‍රා මහත්මිය දායකත්වයේ ලබා දෙනවා කොළඹ 12 පදිංචි තවත් පින්වත් පිරිසක්. ඒ වගේම පින්වත් ශීලා සුබසිංහ මහත්මිය කොළොන්නාව ප්‍රදේශයෙන් පැමිණලා බෞද්ධ දජ නිර්මාණය කරන්නටත් රන් දෝලාවක් සඳහාද ඒ දායකත්වය සෙසු ආකාරයෙන් ලබා දෙනවා. ඒ වගේම පින්වත් ටී විනීතා මහත්මිය කොළොන්නාව ප්‍රදේශයෙන් පැමිණලා දායකත්වය ලබා දෙනවා මේ පින්කම සාර්ථක කරගන්නට. පින්වත් කේ සුනීතා මහත්මිය විහාරමාවත කොළොන්නාව ප්‍රදේශයෙන් පැමිණලා දායකත්වය ලබා දෙනවා. දීඝවාපී චෛත්‍ය පින්කම සඳහා කලුතර මුදිත ප්‍රසන්න ප්‍රනාන්දු මහත්මයා විසින් මේ සඳහා දායකත්වයේ ලබා දී කටයුතු කරනවා. බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් භවයක සුඛ සහිත ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වනු පිණිස මෙපින් දම් හේතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම මේ සඳහා විශේෂ පරිත්‍යාගයක් සිද්ධ කරනවා පසුගිය සෙනසුරාදා දවසේ අම්බලන්ගොඩ පදිංචි එච්.කේ. ඉන්දුමති මහත්මිය විසින් පරලෝ සැපත් එතුමියගේ ස්වාමි පුරුෂයාණන් වුණු තිස්ස නානායක්කාර මහත්මයාණන්ටත් එතුමියගේ දෙමාපියන්ටත් සහෝදරීන් දෙදෙනාටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණින් රුපියල් 50,000ක මූල්‍යමය පරිත්‍යාගයක් තමයි එතුමිය විසින් ලබා දෙන්නේ. ඒ වගේම රන් ආභරණ පූජාවක්ද මේ පින්කම් වෙනුවෙන් සිද්ධ කරනවා. ඒ වගේම පින්වත් ප්‍රේමා සහ ගාමිණී ඉද්දගොඩ කියන දෙපළ විසින් මාකුල ප්‍රදේශයෙන් පැමිණලා දායකත්වය ලබා දෙනවා. මියගිය පවුලේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සුජීවත්ව සිටින සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන මා පෙර සඳහන් කළ පරිදි රන් දෝලාවන් සම්පූර්ණ වශයෙන් නිර්මාණය කරන්න තවත් දෙපිරිසක් දායක වෙනවා. ඩී.එම්.ජේ. දිසානායක සහ කුමාරි දිසානායක මහත්මිය කියන එම පවුලේ පිරිස සාමමාවත කිරිල්ලවල වෑබඩ කඩවත පදිංචි. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කමට දායකත්වයේ ලබා දීලා රැස්වන පින් බලයෙන් අප දෙදෙනා ඇතුළු පවුලේ සැමට ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කලකින් චතුසත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණය සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම WD ගුණතිලක GM ගුණතිලක මහත්මිය ඇතුළු පවුලේ පිරිස රන් දෝලාවක් නිර්මාණය කිරීම සඳහා දායකත්වයේ ලබා දීලා ඔවුන් බලාපොරොත්තු වෙනවා දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, පියාණන්ට මව්තුමියට පින් අනුමෝදන් කරන්නට, දැනට සුජීවත්ව සිටින 92ක් වයස ඇති මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ඔවුන් අපේක්ෂා කරනවා. ඒ වගේම වෛද්‍ය රුවනි ගුණසේකර, වෛද්‍ය කොල්ලුරේ, තිමේෂා කොල්ලුරේ, චවීෂා කොල්ලුරේ කියන පවුලේ පිරිස ඒකරාශීව රුපියල් ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙමින් බලාපොරොත්තු වෙනවා. එම්.ආර්. ගුණසේකර පියාණන්ට, මල්ලිකා ගුණසේකර මෑණියන්ට, ඩී.එස්. කරුණාසේකර පියාණන් ඇතුළු පවුලේ සැමට පින් අනුමෝදන් කරන්නට, සුජීවත්ව සිටින රොසරින් නෝනා වීරසූරිය මෑණියන්ටත්, සුජීවත්ව සිටින දයාවතී මෑණියන්ටත් පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම
මේ පින්කම සාර්ථක කර ගන්නට දායක වෙන හෝමාගම් පදිංචි කුසුම් පෙරේරා මහත්මිය මියගිය දෙමාපියන් දෙදෙනාටත් පවුලේ සැමටත් මියගිය පින් අනුමෝදන් කරන්නට වුන් බලාපොරොත්තු වෙනවා. පින්වත් ශාන්තා ගුණසේකර මහත්මිය, චම්පිකා ගමගේ මහත්මිය, යූජී ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ පිරිස බෙල්ලන්විල ප්‍රදේශයෙන් පැමිණලා ශෛලමය ධාතු කුටියක් නිර්මාණය කරන්න මා පෙර පැවසූ පරිදි ග්‍රැනයිට් ආවරණය ඒ ශෛලමය කුටිය ඉදි කරන්න මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සෑම මාසයකම බෞද්ධ නාලිකාවේ මේ විකාශන කටයුතු දියත් කරද්දී අති විශාල පිරිවැයක් අපිට විදුලි බිල සඳහා දරන්නට සිද්ධ වෙනවා. ඒ විදුලි පිරිවැය දරන පින්වත් මවතුමිය මෙවරත් පෙබරවාරි මාසය සඳහා Tamanගේ දායකත්වය ලබා දෙනවා. පද්මිනී ගමගේ රත්නප්‍රිය මහත්මිය ඇතුළු එම මහත්මා දරුති දෙනා ඇතුළු පවුලේ සැම තමයි මේ දායකත්වය ලබා දෙන්නේ. ඔවුන් බලාපොරොත්තු වෙනවා මේරි නෝනා ලියනගේ මෑණියන්ට, එම්.ජී. ජානිත් අප්පුහාමි පියාණන්ට, එම්.ජී.බී. අමරසේන මහත්මයාට, W.M. ජයතිස්ස පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම දූ දරුවන් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් තමයි මේ මූල්‍යමය පරිත්‍යාගය ලබා දෙන්නේ. මේ අනාදී වශයෙන් දිනකට බොහෝමයක් නම්ගම් අපට සිහිපත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට නම් සඳහන් කරලම මේ පිරිසට පින් අනුමෝදන් කිරීම තුළින් ඒ පින ඔවුන්ටම අනුමෝදන් වෙනවා කියන විශ්වාසය මත තමයි මේ විදිහට බොහෝ දෙනා නම්ගම් සිහිපත් කරන්නේ. එනිසාම නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නාමිකව මේ විදිහට වැඩි කාලයක් රැගෙන නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට නොහැකි වුණත් පොදුවේ මේ සියලු දෙනාම අපේක්ෂා සහගතව සමහර වෙලාවට රූපවාහිනී තිරය ඉදිරියේ net අයාගෙන බලා සිටනවා මේ සැමට පින් අනුමෝදන් කරන තුරු. එනිසාම මේ පින්කම් වල තියෙන වටිනාකමත් මෙනෙහි කරමින්ම පින් අනුමෝදන් කරන්නට ඔබ වහන්සේට ඊටාම ගෞරවයෙන් ඇරයුම් කරනවා. අවසරයි. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්තුනි, දීඝවාපී මහා සෑරදානන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා බොහෝ සෙයින් අපි දන්නවා අවස්ථා 7-8කට වඩා ප්‍රමාණයක් රාජ්‍ය මැදිහත් වීමෙන් සමහර අය ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ සමහර අය අපේක්ෂා නේද? අපේක්ෂකයන් බවට පත් වෙලා සමහර ලාවට ඒ ඡන්දේම බලාපොරොත්තු වෙයි නේද? පැහැදිලිව මතක් කළොත් එහෙම. තේ අවස්ථාවවලදී මුල්ගල් තබලා තියෙනවා. එහෙමයි. විශාල පිරිසක් ඒක රාශි කරගෙන ගිහිල්ලා. දැන් මේ මුල්ගල් තැබීමක් ගත්තොත් එහෙම රාජ්‍ය මැදිහත් වීමෙන් කරන මුල්ගල් තැබීමක් ගත්තාම ඒකට විශාල පිරිවැයක් නේද? ඒ සඳහා බය වෙනවා. කියන්නේ ජනාධිපතිතුමෙක් එතෙන්ට සම්බන්ධ වුණාට පස්සේ ඒ ආරක්ෂක නිලධාරීන්ද ඒ සම්බන්ධව ගත්තාම ඒ විශාල පිරිවැයක් කරලා තියෙන දැන් 7-8 වතාවක්. එහෙමයි. ඉතින් අපේ පූජනීය කිනිඳුවැල සෝමරත්න නායක හාමුදුරුවෝ සිහිපත් කරන්නට යෙදුනා නායක ස්වාමීන් වහන්සේ පුංචි අවදී ඉඳලම ඒ හැම අවස්ථාවකටම සම්බන්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මුල්ගල් තබනවා, ඉතින් පිරිත් කියනවා, හැදේ කියලා හිතනවා. මේ වෙනකන් හැදුන්නේ නැහැ. සිහිනයක් පමණයි. සිහිනයක් පමණයි අන්තිමට ඉතුරුලා තියෙන්නේ කියලා. ඉතින් කොහොම වුණත් මේ සඳහා විශේෂයෙන්ම අපේ පූජනීය දරණාගම කුසල ධම්ම බෝධිසත්වයන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ පින්කම් වෙනුවෙන් තමයි අපි අති උත්කර්ෂවත් අන්දමින් තාම සාරාණීය පින්කම් මාලාවක් සිදු කරන්නට යෙදුනේ. එදා දවසේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පින්කමට සහ සම්බන්ධ වෙලා මහා සංඝරත්නයත් සමගින් අපි සාදුනාද පැවැත්වුවා. ඒ සාදුනාදවල අන්තර්ගත වෙන්නේ සාදුනාදයක අන්තර්ගත වෙන ශක්තිය කොච්චරද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එක්තරා අවස්ථාවකදී අපේ ආනන්ද හාමුදුරුවෝ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඩ ඉන්න වෙලාවේ තවත් මහරහතන් වහන්සේලා බවට පත් වුණු ඒ වගේම තවත් මගපරලාභී භික්ෂුන් වහන්සේලා ඒ අවස්ථාව කර්මතහන අරගෙන ඊළඟට භාග්‍යතුන් වහන්සේට ළඟට වැඩම කරලා වන්දනාමාන කරලා කියනවා මම දැන්
මේ ප්‍රතිඵලය ලැබලා තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාව ඒ හැම අවස්ථාවකදීම ආනන්ද හාමුදුරුවෝ සාදුනාද පවත්වනවා. එහෙමයි. නේද? ඉතින් ඒ අහගෙන හිටපු තවත් ස්වාමීන් වහන්සේ නමක් සිහිපත් කළා මොකටද ඔය සාදුනාද පවත්වන්නේ? දැන් තවත් කෙනෙක් තමයි ප්‍රතිඵලය ලබාගෙන තියෙන්නේ. එහෙමයි. ඔබ වහන්සේ සෝවාන් වෙලා විතරනේ. නේද? ඉතින් ඒ වෙලාවේ මේ කාරණේ අහගෙන හිටපු භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සිහිපත් කළා මේ සාදුනාදයක තියෙන වටිනාකම. සාදුනාදයක තියෙන වටිනාකම එක සාදුනාදයක් පැවැත්වුවොත් චිත්ත ප්‍රසාදයෙන්. එහෙමයි. සක්විතියාත් භාවයන් 7ක්. නේද? සක්විතියාත් භාවයන් 7ක්. ඉතින් ඔහුම් බලනකොට කල්ප ගානක් සතර අපායට වැටෙන්නේ නැහැ කියලා කියනවා. මේ එක සාදුනාදයක තියෙන ශක්තිය කොච්චරද? එහෙමයි. ඉතින් ඒ නිසා නිකන් අහක බලාගෙන නේද? එහෙමයි. ඊළඟ තවත් අය සාදු කියන්න කියලා කියන පමණින් එහෙම නැත්නම් තවත් අය සාදුකාද දෙන ඒ ශබ්දයේ අහලා ඒ කියන්නේ සිතවිල්ලට නැඹුරු කරගන්නේ නැතුව නිකම්ම ශබ්දයක් පිට කරන එක නෙවෙයි මේ කියන්නේ. බොහෝම ප්‍රසාදයෙන් යුක්තව. එහෙමයි. අචල ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කරගෙන, දහම් ගුණ මෙනෙහි කරගෙන, සංඝ ගුණ මෙනෙහි කරගෙන දැන් සමහරලාට අපි සාදුනාද පවත්වනවා කළ ගුණ සැනකීම් ශීර්ෂයෙන්. යම් කිසි කෙනෙක් හොඳයි යහපත් දෙයක් කළාම අපි සාදුනාද පවත්වනවා. නේද? ඒ නිසා ඒ සාදුනාදවල තියෙන ශක්තිය තමයි එදා දවසේ ගොඩ නැගුණේ මේ සෑරදුන් වහන්සේ නිර්මාණය කර ගැනීමට. ඉතින් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අපි දන්නවා දැන් ඔය සෑය ඔය தත්ත්වයට පත් කරපු පිරිස දැන් ඉන්නවනේ කොහේ හරි. එහෙමයි. නේද? එහෙමයි. සෑය නෂ්ටාවශේෂ බවට පත් වෙලා ওই தත්ත්වයට පත් වෙච්චා. ඒ කියන්නේ ඔය සෑයෙන් ගඩොල් අරගෙන ගිහිල්ලා ගෙවල් හදපු අය ඉන්නවා. ඊළඟට අර මේ පාරවල් වලට දාපු අය ඉන්නවා. එක නොයෙක් වැසිකිලි හදපු අය ඇති. නේ? ඉතින් ওই විදිහට බලනකොට ඒ අය දිව්‍ය ලෝකේ ගියා කියලා අපිට කියන්න බෑනේ. නේද? ඉතින් ඒ නිසා ඒ මිත්‍යා දෘෂ්ටිකාය ඒ වගේම වර්තමානයේ තුලත් ඒ විදිහට සමහර වෙලාවට ඒ වගේ වැරදි දෙයක් කරලා මිත්‍යා දෘෂ්ටික දෙවිවරු බවට පත් වෙලා ඉන්නවා. ඒ දෙවිවරු කැමති නැහැ මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුත් සමග රේඛ රාශීව කටයුතු කරන්න නේ. ඒ නිසා කොහොම වුණත් අර සාදුනාද පැවැත්වුවාට පස්සේ අර මිත්‍යා දෘෂ්ටික බලවේග සියල්ලක්ම බැහැර වෙලා අපිට හැකියාව ලැබිලා තියෙනවා. ලැබුණා කොහොම කෙසේ හෝ මුල්ගල් තබල මේ කටයුතු ආරම්භ කරන්නට. පූර්ණ වශයෙන් රජයේ මැදිහත් වීමෙන් අපි දන්නවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම පූර්ණ වශයෙන් මේ කටයුතු සිද්ධ කරන්න කොහොමවත් පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙමයි. නේද? ඒ ප්‍රතිසංස්කරණ කටයුතු කිසිය බොහොම හිමින් තමයි සිද්ධ වෙන්නේ. හිමින් සිද්ධ වෙන්නේ. ඒ වගේ මේ කැණීම් කටයුතු බොහොම හිමින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඉතින් පහුගිය කාලෙත් අපි අහලා තියෙනවා මේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෝ ඒ වගේම මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන දේවල් දකින්න විදේශ රටවලින් සංචාරකයන් පැමිණෙනවා. ඒ සංචාරකයන් විශාල මුදලක් විය පැහැදම් කරලා තමයි ඒ විදිහට ඒවා දකින්නේ. එහෙමයි. ඒ අය අබෞද්ධයෝ නොවුනත් මේ ඒ විදිහට රජයට තමයි ඒ සියල්ලක්ම ලැබෙන්නේ. ඉතින් ඒ සඳහා ඒ ලැබෙන මුදල ඇත්තටම ඇති මේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන්ම වැය කරනවා නම් නේද? ඒ සෑරදුන් වහන්සේලා නිර්මාණය කරන්න පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්තව ඒවා රැකගන්න. ඒ ප්‍රමාණවත් මුදල් ලැබෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් විදිහට ඒ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඒවා වැය වෙන්නේ නැහැ. එහෙමයි. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒවා අපිට හදන්නත් බෑ. නේද? ඒවා හදන්නත් බෑ. ඒ නිසා තමයි අපේ ආරක්ෂක ලේකම්තුමාන් කමල් ගුණරත්න ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමන් ජනාධිපතිතුමාගේ අවසරය ලබාගෙන විශේෂයෙන්ම මේ සඳහා මැදිහත් වෙලා කටයුතු කරන්න. එතුමා විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමන් හැටියට මේ ආරක්ෂාව පිළිබඳව විතරයි එතුමාට
ඒ විදිහට රාජකාරී පැවරලා තියෙන්නේ. නමුත් එතුමා ඒ විදිහට 30 වසරක් තිස්සේ පැවති යුද්ධය නිමා කරන්න විශාල කැපකිරීමක් කරලා බෞද්ධයෙක් හැටියට ඒ විදිහට තමන්ගේ කාර්ය මණ්ඩල ඒක රාශී කරගෙන ඒ විදිහට නිලදරුවන් ඒක රාශී කරගෙන විශේෂයෙන්ම ශ්‍රමදායකත්වයේ ලබා දීලා එතුමා මූලිකත්වයේ ගත්තා. අපගේ තව අවවාදානුශාසනා ලබාගෙන ඒ වගේම පූජනීය අපේ මහාවය සෝභිත නායක ස්වාමීන් වහන්සේ දීඝවාපි මහා විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේගේද අවවාදානුශාසනා ලබාගෙන අවසරය ලබාගත සෑරදුන් වහන්සේ නිර්මාණය කිරීමට. ඒ නිසා රාජ්‍ය මැදිහත් වීමෙන් විශේෂයෙන්ම ඒ ශ්‍රමදායකත්වයේ උපරිමාකාරයෙන් ලබාගෙන මේ කටයුත්ත සිද්ධ කරන්නට අපිට අද වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ සියලුම කටයුතු විශේෂයෙන් විනිවිද භාවයෙන් යුක්තව සිද්ධ වෙන්න අවශ්‍ය නිසා ඒ එකතු වෙන මුදල් ඒ ආකාරයෙන්ම මේ සෑරදුන් වහන්සේ නිර්මාණය කර ගැනීමටම දායකත්වය ලැබෙනවා. ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඉතින් මේ විදිහට බලනකොට අද මේ රාජ්‍ය යාන්ත්‍රණයත් අපි දන්නවා දැන් මේ වෙනකොට අපි දකින්නේ නැහැ අපි දැකලා නැහැ ඇමතිවරු ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු ගිහිල්ලා මේ ශ්‍රමය ලබා දෙනවා කියලා අපි ඒ කියන්නේ එහෙම සමහරලාට කියන්නේ නැතුව එහෙම ගිහිල්ලා සම්බන්ධ වෙනවත් දන්නේ නේද? ඒ නිසා අපි ගොඩාක් වෙලාවට රාජ්‍ය කටයුතු වලට සාසනික කටයුතු වලට හරිය එහෙම නැත්නම් මේ රටපත් වෙලා තියෙන මේ தත්ත්වය පිළිබඳව අපි ඒ විදිහට ඒ රජයට පවතින රජයට මේ රජය විතරක් නෙවෙයි පවතින රජයන්ට අපි දොස් කියා ඉන්නවා විතරයි අපේ කටයුතු අපි කළ යුතු කාර්යයන් ඒ ආකාරයෙන් අපි සිද්ධ කරන්න ගොඩාක් හිතන්නේ නැහැ කල්පනා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ වෙනකොට මේ සියල්ලක්ම ආරම්භ වෙලා බොහොම විනිවිද භාවයෙන් යුක්තව සිද්ධ වෙනවා. ඉතින් සහන් මතක් කළා වගේ විශේෂයෙන්ම අපේ ගර්භයේ අභ්‍යන්තරයේ විශේෂ ධාතු මන්දිරයක තමයි ඒ කාලේ රජවරු සද්ධාතිස්ස මහා නිරිඳුන් ඒ විදිහට දික්නේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා තිබෙන්නේ. ගොඩක් අයගේ අදහසක් තියෙනවා මේ කාගේ හරි මැදිහත් වීමකින් මේ ධාතුන් වහන්සේලා සොරා ගන්න ඇති. එහෙම නැත්නම් දැන් ওই ධාතුන් වහන්සේලා නැතුව ඇති. කැණීම් කරලා තියෙනවා. ගොඩක් ගැඹුරට කැණීම් කරලා තියෙනවා. මේවා නැතුව ඇති කියලා එහෙම හිතනවා. එහෙම වෙන්න හේතුවක් නැහැ. ධර්මානුකූලව ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය අනුව ඒ ධාතුන් වහන්සේලා පිට තැනකට කිසිම කෙනෙකුට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා ඒකාන්ත වශයෙන්ම සර්වචි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ වගේම අපිට සොයා ගන්න පුළුවන්කම ලැබුණා. සර්වචි ධාතුන් වහන්සේලා නැවතත් අර පාමුල එහෙම නැත්නම් අපි ගත්තොත් සෑරදුන් වහන්සේගේ සතර දිසාවේ තිබෙන ඒ විදිහට වාහල් කඩන එක වාහල් කඩක් යටින් ඒ විදිහට සෑරදුන් වහන්සේගේ සමීපයේම මේ ධාතුන් වහන්සේලා සොයා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සෑරදුන් ඒ ධාතුන් වහන්සේලාත් වඩා හිඳුලා තිබුණු ආකාරයේ පින්වතුන් දුටුවා. සෛලමය කරඬුවක් පළමුවෙන්ම සෛලම බඳුනක් නේද? සකස් කරලා තිබුණේ. හරිය ලස්සනට ඒක පියණකින් වහලා හදලා තිබුණේ. ඉතින් ඒ වගේම මේ කරඬුව ඊළඟට අභ්‍යන්තරයේ තිබුණා කරඬුන් වහන්සේලා 3ක් රත්තරණි නිර්මාණයම කරපු කරඬුන් වහන්සේලා. ඒ කරඬුන් වහන්සේලා අභ්‍යන්තරයේ තමයි ඒ විදිහට ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ. ඒ ධාතුන් වහන්සේලා මේ වෙනකොට දීඝවාපී මහා පුදබිමෙහි එහෙම නැත්නම් විශේෂ ධාතු මන්දිරයක වඩා හිඳුවලා පින්තුන්ට අවස්ථාව සැලසෙනවා ඒ ධාතුන් වහන්සේලාත් වන්දනාමාන කරගන්නට මේ වෙනකොට. ඉතින් ඒ නිසා ඒ ශ්‍රමදායකත්වය ලබා දෙන හැම කෙනාම භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා තමයි ඒ සෑරදුන් වහන්සේ නිර්මාණය කිරීමට අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ. ඉන් අනතුරුවත් භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරනවා කියලා කියන අදහසින් යුක්තව සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා තමයි නැවත
ඒ පුදබිමෙන් නික්මෙන්නේ. ඉතින් මේ මෙවැනි පසුබිමක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිර්මාණයත් එක්ක විශේෂයෙන්ම තවත් පූජනීයත්වයේ මේ කටයුතු සිද්ධ වේ යුතු නිසාම අපි කල්පනා කරේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ සිව්වස් පූර්ණ පින්කමත් මේ පුදබිම ආශ්‍රය කරගෙනම සිද්ධ කරන්නට. ඒ අනුව තමයි සාමාන්‍යයෙන් සෑරදුන් වහන්සේ නිර්මාණය කරගෙන යනකොට තමන්ට අවශ්‍ය දේවල් කියන්නේ තමන්ට හිතෙන දේවල් ඒ ගර්භයේ තැන්පත් කරන්න පුළුවන් කමක් නැහැ. සෑරදුන් වහන්සේ තුල නිර්මාණය කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපිට අවසරය ලැබුණ ඇත්තටම ඒ විශේෂයෙන්ම ගර්භයේ දැනට අඩි 20කට පමණ ඉහළින් තමයි මේ විදිහට බැඳිලා තියෙන්නේ. ඒ ඊළඟට බුබ්බුලාකාරව නැමෙන තැන තමයි දැන් සෑරදුන් වහන්සේ ඉදිවිමින් පවතින්නේ. ඒ තැන ඒ සුවිශේෂී සන්දිස්ථානයේ අට දිසාවට වන්නට තමයි අපි මේ සරුවච ධාතුන් වහන්සේලා වඩා හිඳුවන්නේ. ඒ සරුවච ධාතුන් වහන්සේලා වඩා හිඳුවන ආකාරය තමයි පින්නතුන් මේ දිනවල මේ දකින්නේ. ඊටාම දර්ශනීය ඒ විදිහට අඩි දෙකකින් යුක්තව ඉදවුණු ඒ ධාතු මන්දිරයක් තුළ තමයි මේ සර්වජ ධාතුන් වහන්සේලා වඩා හිඳු වෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම ඒ නිම කිරීම සඳහා රන් කරඬුව, නෙළුම් මල, ඒ වගේම මේ රන් ආලේපිත කිරීම සඳහා අවශ්‍ය කරන රන් ඒ විදිහට පිනුතුන් මේ දිනවල අපිට පූජා කරනවා. ඒ නිසා ඒ දේවල් අපිට ඒ විදිහට සාමාන්‍යයෙන් 27 වෙනිදා වගේ ඉදිරි 27 වෙනිදා දක්වා පමණයි ඇත්තරම රන් පූජා කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒවා නැවත උණු කරලා ඒ කටයුතු ගොඩක් තියෙනවනේ. ඒ නිසා ඒ දක්වා පමණයි මේ රන් පූජා කිරීමේ හැකියාවක් තිබෙන්නේ කියලා සිහිපත් කරන්න කැමති. ඒ වගේම විශේෂයෙන්ම ග්‍රැනයිට් වලින් නිර්මාණය කරපු මේ ධාතු ගර්භය එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා නිර්මාණය කරන මේ ඒ විදිහට සුවිශේෂී සෛලමේ නිමාව ඉතා ශක්තිමත්ව සිද්ධ කරන සකස් කරන්නට අවශ්‍ය කරනවා වගේම මේ සඳහා අපි සුදු යකඩ තමයි භාවිතා කරලා තියෙන්නේ. යකඩ එහෙම භාවිතා කළොත් එහෙම නැවත මලකඩ කෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ සඳහාත් ඉතා ශක්ති සම්පන්නව සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි මේ ධාතුන් වහන්සේලා මේ ආකාරයට මේ ධාතු මන්දිරය තැන්පත් කරාට පස්සේ වඩා හිඳුවට පස්සේ ඉහළින් ඊට වඩා සවිශක්තිමත් ඒ විදිහට පාෂාණ වලින් නිර්මාණය කරපු තට්ටුවක් නැවත අපි උඩින් තැන්පත් කරනවා. මෙහි ආරක්ෂාව සඳහා. ඉතින් ඒ නිසා ඒ වගේ සුවිශේෂී විදිහට තමයි මේ විශේෂයෙන්ම අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්වරුන්ගේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සියල්ලක්ම සිද්ධ වෙන්නේ. ඒ නිසා අද දවසේ කාල වේලාවත් එක්ක මේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න සම්බෝධි විහාරස්ථානයට පැමිණෙන්න පුළුවන්. සහන් මතක් කළා වගේ ඒ පුදුබිමට එදා දවසට වන්දනාමාන කිරීමට පින්කමට සහ සම්බන්ධ වෙන්නට නොහැකි පින්නතුන්ට පුළුවන්කම ලැබෙනවා මේ සර්වජ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්නට. ඒ වගේම තමයි මාර්තු දෙවනදා උදෑසන පිටත්වන ඒ විදිහට පෙරහැර මාර්තු 4 වෙනිදා රාත්‍රී කාලය වෙනකොට තමයි දීඝවාපී දක්වා ගමන් කරන්නේ. ඒ නිසා ඒ මග දෙපස මග පිළිබඳව ඒ ගමන් කරන මාර්ගයේ පිළිබඳව දැනුවත් කිරීමේ දිනවල අපි විශේෂයෙන්ම ගුවන්විදුලිය ඔස්සේ ඒ වගේම රූපවාහිනිය ඔස්සේ පූර්ව ප්‍රචාරක දැන්වීම් ඔස්සේ දැනගන්න පුළුවන්කම ලැබෙනවා. දළදා මාලිගාව එක් රාත්‍රියක් ඒ වගේම මහියංග රාජ මහ විහාරයේ එක රාත්‍රියක් ගත කරමින් තමයි මේ පෙරහැර සුවිශේෂී පෙරහැර ගමන් කරන්නේ. ඉතින් හැම අවස්ථාවකදීම දෙපස වැඩ සිටීමෙන් මේ දෙපස සැඳී සිටීමෙන් වන්දනාමාන කර ගන්නටත් හැකියාව වාසනාව ලැබෙන බව සිහිපත් කරමින් අද දවසේ
මේ රන් කරුණු නිර්මාණය කිරීමට අවශ්‍ය කරන සම්පූර්ණ මුදල නේද? සම්පූර්ණ පිරිවැය මේ වෙනකොට ලැබිලා තියෙනවා. එහෙමයි. ඒකට දායක වෙලා තිබෙනවා. ඉතින් සුවිශේෂී පින්වතුන් 8 දෙනෙක් ඒ සඳහා භාග්‍ය සම්පන්න වෙලා තියෙනවා. ඒ අවස්ථාවට ඒ විදිහට දායක වෙන්නට. ඇත්තටම පින්වතුන් නේද ස්වාමීන් වහන්සේ? ඇත්තටම පින්වතුන්. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි තවත් විදිහකින් අපේ පසුතැවීමට හෝ ඒ වගේම පසුබැසීමකට හෝ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට ගර්භයේ තැන්පත් කරන වෙන සුවිශේෂී ධාතු මන්දිරයේ සඳහා දායක වෙන්න අවස්ථාව සැලසෙනවා පසු කාලයේදී. එහෙමයි. තවත් බොහෝ දෙනා නැත්තම් මැසිවිලි නැගුවා ඒ අයට මේ අවස්ථාව නොලැබුණා කියලා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවත් ඉදිරි කාලයේදී ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ නිර්මාණයන් සඳහා දෝලා නිර්මාණය කිරීම අපි දැන් මේ රන් දෝලා 5ක් නිර්මාණය කරන්නේ සුවිශේෂ ආකාර නිර්මාණ කරන්නේ සෑරදුන් වහන්සේ නිමාවන දක්වාම මේ පුණ්‍ය භූමියේ වැඩ කටයුතු නිමාවන දක්වාම පුණ්‍ය වස්තුන් පූජනීය වස්තුන් වඩා ඒ විදිහට වැඩම කරවන්න තමයි මේ රන් දෝලාවන් උපයෝගී වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා දායකත්වය ලබා දෙන්න පිළිවන්කම ලැබෙන බව සිහිපත් කරමින් අපේ නායක ස්වාමීන් වහන්සේගේ සිව්වස් පූර්ණ පිරීම නිමිති කරගෙන විශේෂයෙන්ම මහා සංඝගත දක්ෂිනාවක් පූජා කරලා තමයි මේ පුණ්‍ය කටයුත්ත නිමාවටපත් වෙන්නේ. ඒ නිසා මේ හැම ආකාරයකම හැම පින්කමකටම සහසම්බන්ධ වුණු පින්වතුන් රන් පූජා කිරීමෙන් ඒ වගේම මුදල් ආධාර පූජා කිරීමෙන් ශ්‍රම දායකත්වය ලබා දීමෙන් මේ ආදී වශයෙන් අපි දන්නවා දැන් මේ වෙනකොට අපේ අම්මලා තාත්තලා වයෝවෘද්ධ අම්මලා තාත්තලා විශේෂයෙන්ම උත්පලව ඉන්න අම්මලා තාත්තලා ඇඳේ වැතිරිලා මේ කාරණා ටික අහනවා. එහෙමයි. නේද? අනේ අපිට පින්කමට සම්බන්ධ වෙන්න බැරි වුණාය කියලාවත් එහෙම හිතන්නට එපා. ඒ නිසා සාදුනාදෙන් හරි මේ පින්කම් දිහා දැකලා අර මං මතක් කළානේ සාදුනාදයක තියෙන වටිනාකම කොච්චරද කියලා නේ. ඒ නිසා හැම දිනාටම දෙවි මිනිස් සැප කෙලවර උතුම් වූ නිර්වාණ ශාන්ති ළඟා කරගත හැකි උතුම් උසස් ඒ විදිහට මානසික ගුණාංග එහෙම නැත්නම් ගුණාංග දියුණු පවුණු කර ගන්නට තමයි මේ හැම කටයුත්තක්ම අපි සිද්ධ කරන්නේ. අපි රන් රිදී මුතු මැණික් මේවානේ වටිනා කියන වස්තුන් හැටියට ඒ විදිහට සම්මත වෙලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම්ම වස්තුන් මාණික්යයන් තමයි හරියට පසුම්බියකට අත යොමු කරලා ඒ ලබා ගන්න යම්කිසි මාණික්යක් වේද යම්කිසි වස්තුවක් වේද ඊට වඩා වටින්නේ චිත්ත අභ්‍යන්තරයට ගිහිල්ලා අපි වර්ධනය කරගන්න ගුණාංග ටික ඒ මාණික්යන් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. බෝධිපාශික ධර්ම 37 තමයි මාණික්යන් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒවා වඩා වර්ධනය කර ගැනීමට තමයි මේ හැම කටයුත්තක්ම අපි සිද්ධ කරන්නේ. දානෙන් උපරිම දානය අපි සිද්ධ කරන්නේ. සීලෙන් උපරිම සීලය සම්පූර්ණ කරන්නේ. ප්‍රඥාවෙන් ඉහළම තලයට මඟඵල පිළිවෙලින් ඒ ප්‍රඥාව දියුණු කරගන්න අපි මහන්සි ගන්න. ඒ නිසා මේ ආමිසමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් සිද්ධ කරන හැම පූජාවක්ම අපේ භාග්‍යතුන් වහන්සේ උදෙසා සම්මා සම්බුද්ධ පූජාවක් බවට පත් වේවා කියලා සාදු කියලා සාදු නාද පවත්වමින් අද දවසේ මේ පින්කමට නොඑක ආකාරයෙන් සහ සම්බන්ධ වුණු දායක වුණු පින්නතුන්ටත් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමින් විශේෂයෙන්ම හැම දිනාගේම සියලුම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සියලු කරදර බාධාවන් දුරු වේවා. එදිනෙදා සිදු කරන සීලම ධාර්මික කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් ආදී කටයුතු වෙත්නම් මේ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. කල්යාණ මිත්‍ර අසුර ලැබේවා. සත්පුරුෂ සංසේවනයේ ලැබේවා. ඒ වගේම යසස වඩා වර්ධනය වේවා. පරිවාර සම්පත්තිය වඩා වර්ධනය වේවා. ඒ වගේම හැම දිනාටම කීර්තිය ප්‍රශංසාව ලැබේවා. හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නට. ඒ වගේම අපිට මේ සීල පින්කම් සිදු කරගන්නට මගහසර සැලසුනේ අපේ නායක ස්වාමීන් වහන්සේ නිසායි.
අපේ නායක ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. ලෝතුරා බුද්ධත්වයේ පිණසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් මහා සංඝරත්නයටත් මේ සීල කටයුතු සිද්ධ කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. සම්මා සම්බුදු ශාසනය চিරාත් කාලයක් පවතේවා. දේව මිනිස් සැප කෙලවර අප හැම දිනාටම මේ ආත්මභාවයේදීම පරිපූර්ණව පරිනිර්වාණයට පත්වන්නට මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගනිමු. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සියලු දෙනාටම තමන්ට හැකි ආකාරයෙන් දායකත්වය ලබා දෙමින්ද, ඒ වගේම වචනෙන් හෝ මේ පින්කමට සහභාගී වෙමින්ද, ශ්‍රමයෙන් හෝ මේ සඳහා දායක වෙමින්ද කටයුතු කළ සැමට පොදුවේ පින් අනුමෝදන් කරන්නට යෙදුණ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම මේ වන විටත් පැමිණ සිටිනේ දායක කාර්යකාදියට ඒ පරිස්කාර පූජාවන් සිද්ධ කරන්නට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කරනවා. ඒ අතරේ මා කැමැති මතක් කරන්න, මේ පින්කම පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්නට ඔබට පුළුවන් අපේ පරිපාලන ලේකම් මහේෂ් ඩල්විස් මහත්මයා අමතන්න. සදහවතුනි, මේ තවත් සුවිශේෂී අවස්ථාවක්. මේ ආදරණීය පුංචි මිනිපිරියත් කැටුවේ ආච්චියම්මා පැමිණලා අනාගත පරම්පරාවට පිනකට යොමු වෙන්න මෙන්න මෙහිමයි කියලා උගන්වන්න මේ පූර්වාදර්ශයක් ලබා දෙන්නේ. ඉතින් මේ හොඳ දරුවෙක් බිහි වෙන්න, මානුෂීය ගුණාංගයන්ගෙන් සපිරුණු දරුවෙක් බිහි වෙන්න මේ පූර්වාදර්ශයන් ඉතා වැදගත් බව සිහිපත් කරමින් මේ පින්කම පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 077 77 90609 077 77 90609 0114 942 607 0114 942 607 0715 36යි 33යි 33 0715යි 36යි 33යි 33. සදහවතුනි, වැඩසටහන නිමාවට පත් කරන්න මත්තෙන් මතක් කරන්නේ පෙරහැර සංවිධාන කරගනිද්දී අපට අවශ්‍යව තිබෙනවා KDH වෑන් රථ දෙකක්, රෝසා හෝ කෝස්ටර් වර්ගයේ වායු සමනය කර බස් රථයක් විශේෂයෙන්ම මහා සංඝරත්නය වැඩම කරවීම සඳහා, බොලෙරෝ වර්ගයේ කැබ් රථයක් පිටුපස ආවරණය කළ. ඉතින් මේ අනාදි වශයෙන් ඒ රථ පෙරහැර සාර්ථක කරගන්නටත් ඔබට හැකි ආකාරයෙන් සහයෝගය ලබා දෙන්නට ආරාධනා කරමින් මෙපින්දම් එදා පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ නොවන්නට මේ ආකාරයෙන් පින් පුරන්නට අපිට හැකියාවක් නැහැ. මේ ආකාරයෙන් ධර්ම sannivedana සේවාව කියන්නේ සිහිනයක් පමණයි. ඒ සියල්ල යථාර්ථයක් බවට පත් කරමින් ඊතා කෙටි කලක් තුල මහා සුවිසල් වනස්පතියක්සේ අත්‍යුදාර සේවාවන් රසක් සිදු කළ පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුනි, ඔබ වහන්සේට මතු බුද්ධත්වයේම සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. ඒ ගමන් මඟ යමින් මේ කටයුතු අදිෂ්ඨානශීලීව ඉෂ්ට සිද්ධ කරන කොළඹ පුරවර ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයේ විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේහි ගරු සභාපති ධූරීන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ සියල් කටයුතු සාර්ථක කරගන්නට ඔබ වහන්සේටද කායික ශක්තිය, මානසික ශක්තිය සැලසේවා. සාදු සාදු සාදු. මේ සියල්ල අවසන ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පරිපූර්ණ නිවීම පිණිසම මෙපින්දම් එකලෙසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එසේනම් අදට කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහන නිමයි. යලිත් හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?